Okay, now we can look at part one. Okay, I told you earlier that there's a kind of a purpose in the part one. Why you are giving part one? There's a purpose. Okay, so we're going to learn that one first. What is the purpose behind this? What happens in the part one? The examiner will ask you general questions about yourself. ඔයා ගැන තමයි අහන්නේ. And a range of familiar topics වගේම ගොඩක් හුරු මාතෘකා such as home, ඔයාගේ family එක, ඔයාගේ work එක, studies and other interests. ඒතර part 1 එකේ ඔයා ගැන අහන්නේ basic. Then this part lasts between 4 to 5 minutes. විනාඩි 4ක් හෝ 5ක් මේ යනවා. then okay, එතනදී එකක් තමයි they ask about yourself. Okay, and about your life, family, like that. Okay. So again, part 3 is about 1 to 5 minutes. For part 1, there can be 6 to 9 questions covering 3 or more areas. ප්‍රශ්න 3 ගානේ එක ඒරියා එකකින් ප්‍රශ්න 6ක් හෝ 9ක් අහන්න පුළුවන්. එක ඔප්ෂන් එක. එහෙම නැත්නම් එකිනෙකට වෙනස් මාතෘකාවලින් ප්‍රශ්න ගොඩාක් අහගෙන යන්න පුළුවන්. Sometimes without giving the candidate much room to speak. කතා කරන්නත් වෙලාවක් නොදී මෙයා අහගෙන යනවා. In some cases, you are given some time to speak, give an answer. The part 1, there can be 6 to 9 questions. We don't know which way that you will be facing. It can be about the first way. There are about 3 to 4 questions in one area and 2 or 3 areas covered about your life, present, past, future. But otherwise, unrelated ප්‍රශ්න ගොඩාක් අහන්න පුළුවන්. ඉතින් ගොඩාක් වෙලාවට part 1 එකේ about your life කිව්වට දැන් සමහරවිට part 3 එකේ අහන ප්‍රශ්නත් part 1 එකේ අහනවා. මොකද හේතුව examiner දැන් අවශ්‍යයි ළමයි frame වෙලා එන්න එක වළක්වන්න. ගොඩාක් වෙලාවට internet sources අපි හැම කෙනාම භාවිතා කරනවා. ඉතින් internet එකේ තියෙන හැම source එකක්ම 100%ක් නිවැරදි නැහැ. Understand, මම දැක මේ මෑත කාලේ band 9 කියලා වීඩියෝ එකක් ඉන්දියන් කට්ටියක් දාලා තිබුණා. මේක band 9 පැත්ත පළාතකවත් නෑ. අනික කවදාවත් අපි ඒ වගේ උත්තර දෙන්නේ නැහැ. මේක job interview එකක් වගේ. Understand? We don't speak like that. ඒක එයා විනාඩි 4ක් විතර කතා කරනවා myself ගැන. එහෙම කවදාවත් දෙන්නේ නැහැ. Part 1 එකේ tell me about yourself අර interview එකට ගියා වගේ. I mean the guy go on talking about no we don't do that. They don't do that way. ඒ නිසා හරිවත් තියෙනවා වැරදිවත් තියෙනවා. So sometimes it's difficult to find what is a good one. Understand? එහෙම ගැටලු තියෙනවා. ඒ නිසා ළමයි කොහොම හරි මේක ෆ්‍රේම් කරගන්න. ඒගොල්ලන් ඕන තරම් net එකේ අපි ගවුවත් ප්‍රශ්නෙට උත්තර තියෙනවා. ඉතින් අපි උත්තර කටපාඩම් කරගෙන ෆ්‍රේම් වෙලා ඉන්න හදනවා. එක්සැමිනර්ස් වලට ළමයි මේකෙන් ගලව ගන්න අවශ්‍යයි. මොකද ඒගොල්ලන් කැමති නැහැ කටපාඩම් කරපු උත්තර වලට. ඕ තව කෙනෙක්ගේ උත්තරයක් කටපාඩම් කරලා ආවිලා ගිරව වගේ කතා කරන්න කැමති නැහැ. The examiners කියනවා we don't like to see parrots in front of us කියලා. මම මේ වචනට එන්නම් අපි parrots කියන්නේ ගිරවා කියන එකනේ. Okay, they say that we don't like parrots. මම ප්‍රශ්නයක් අහුවොත් කටපාඩම් කරගෙන උත්තර දෙන්න දකින්න මම කැමති නෑ. examiner කැමති නෑ. They need to kind of a candidate who can speak nicely their own language so that examiner assess and give a correct mark about their language performance, their language capability. Okay, පස්සේ මම මේ parrots කතාවට එන්නම්. ඒ නිසා දැන් ඔයාව සර්ප්‍රයිස් කරන්න ප්‍රශ්න අහනවා පුදුම වෙන විදියට. ඒ කියන්නේ හිතා ගන්න බැරි ප්‍රශ්න part 1 එකේ එනවා. ඒ කියන්නේ යන්නේ කොහෙද මල්ලේ පොල් ප්‍රශ්න එනවා. තේරෙනවද? දැන් ඉස්සර නම් කියනවා part 1 එකේදී part 2 එකේදී ගොඩක් වෙලාවට even part 3 එකේදී පවා මාතෘකා 8ක් 9ක් සම්බන්ධයෙන් තමයි ප්‍රශ්න අහන්නේ. Okay, entertainment ගැන, sports ගැන, education ගැන ඒ වගේ definition එකක් තිබුණා. මෙන්න මේ වගේ තමයි ප්‍රශ්න එන්නේ. But now they say any area or any topic under the sun. Okay, කියන්නේ අපිට තියෙන මේ විශ්වයේ තියෙන ඕනම ප්‍රශ්නයක් අහන්න. හැබැයි they don't ask questions about politics ගැන ප්‍රශ්න අහන්නේ. or they don't ask questions about races. කිසියම් ආකාරයක discrimination එකක් එන ප්‍රශ්න අහන්නේ.
තේරෙනවනේ. ඒ වගේම ස්පීකින් එකේදී කවදාවත් ඩිස්ක්‍රිමිනේට් කරන්නත් එපා. ඒ කියන්නේ අනිත් අය උස් පහත් කරලා කතා කරන්න එපා. තේරෙනවනේ. ඒකත් හොඳ නැහැ. තේරෙනවනේ we shouldn't do that one. ඒක අපි IELTS එකේදී කවදාවත් කරන්නේ නැහැ. so ඒ නිසා ඒ වගේට පෙළඹෙන ප්‍රශ්නයක් එනොත් ඒක අහන්නේ නැහැ. ඒක එක්සැමිනර් අවොයිඩ් කරනවා. කවදාවත් ඒ වගේ ප්‍රශ්න අහන්නේ any topic වෙන්න. තේරෙනවද? දැන් මේ ළඟදී අපි ළමකින් අහලා තිබුණා ළඟදී කියන්නේ අතරම පැන්ඩමිකට කලින් අතර මේ කතාව වුණේ හිටි ගමන් අහලා තිබුණා would you like to color your hair in green කියලා. කොළ පාටින් වාගේ ඔළුවේ මේ hair පාට කරන්න කැමතිද කියලා. කොහෙවත් නැති ප්‍රශ්නයක් අහලා තිබුණා. understand part 1 එක. නැත්නම් what you feel තව එකක් අහලා තිබුණා what you feel when you see stars at night in the sky කියලා. එකපාරම ඉතින් මොනවද හිතෙන්නේ? What you see when you see stars in the sky at night? What kind of answer you can give? Yes. So sometimes you might not have an answer. එකපාරම all of a sudden. මේ කරන්නේ අර කටපාඩම් කරලා ෆ්‍රේම් කරලා එන එක වලක් වඩා. ඒතර part 1 එකට අපි කියනවා මෙන්න මේක හඳුන්වනවා familiarization part කිය. ඕනම කෙනෙක් exam එකේදී nerves වෙනවා. භාෂාව දන්න කෙනෙක් නැති කෙනෙක් දෙන්නම nerves වෙනවා. තේරෙනවනේ? චකිතයක් තියෙන. ඉතින් මේ චකිතය overcome කරගන්න, ඔයාගේ nervousness එක overcome කරගන්න තමයි part 1 තියෙන්නේ. ඒකලා නිකන් වාඩි වෙලා ඉන්න බෑ. examiner ask questions. තිරණ ප්‍රශ්න අහනවා, ඒක ලකුණු හම්බ වෙනවා. But the main purpose is give you time to settle down. Because the person in front of you may be a native speaker, සමහරට bit different accent එකක් තියෙන කෙනෙක් වෙන්න පුළුවන්. එයාගේ accent එකට හුරු වෙන්න, ඔයාගේ හිතේ තියෙන බය චකිතය අයින් කරගන්න, ඒ ඔක්කොටම තමයි first part එක පාවිච්චි කරන්නේ. ඒ නිසා අපි මේකට කියනවා familiarization part කියලා. ඒත් මෙතනදී අහන ප්‍රශ්න they ask questions about yourself. ඔයා ගැන තමයි ප්‍රශ්න අහන්නේ. එතකොට ගොඩක් ප්‍රශ්න ඔයා ගැන. ඒතර ඔයා දන්නවා ඔයා ගැන. ඒ නිසා ඔයාට උත්තර දෙන්න ලේසි. Okay, එහෙනම් part 1 එකේ purpose එක first thing we must understand. Okay, part 1 එකේ purpose එක තමයි giving you time to overcome your nerves. nerves කියලා අදහස් කරන්නේ ඉතික දැම්මත් කමන්නේ. Okay, nerves කියලා අදහස් කරන්නේ ඔයාගේ nervousness එකකින් ඔයා ගැලවෙන්න අවස්ථාවක් දෙන්න. The second one එක checking your basic grammatical accuracy නැත්නම් fluency competence එක. මේක කොහෙවත් කියලා නැහැ. official website එකත් කොතනකවත් කියලා නැහැ. ඔයාගේ basic grammatical competence check කරනවා කියලා. තේරෙනවද? ඒ කියන්නේ verb එක past tense මොකක්ද? එහෙම අහන්නේ. preposition එක මොකක්ද? එහෙම අහන්නේ. But when we analyze the questions given in the part 1, we can clearly understand that they are checking this. Definitely. Okay, හැබැයි මේ part එකේදී part 1 එකේදී can, could, may, might නැත්නම් should වගේ ක්‍රියාපද අපි කියන modal verbs කියලා ඒව දාලා කතා කරන්න එච්චර අවස්ථාවක් එන්නේ. මොකද මේ modal verbs දාලා අපි කතා කරන්නේ part 3 එකේ. We do that one in the part 3 modal verbs භාවිතා කරන්නේ giving our opinion, giving our suggestions. ඒක වෙනස්. ඒ part 3 සම්පූර්ණයෙන් වෙනස්. එහෙනම් part 1 එකේදී they are asking questions ranging past, present to future. එන අපිට ඒව ගැන කතා කරන්න ඒ verb tenses ගැනත් හොඳ අවබෝධයක් තියෙන්න ඕනේ. නැත්නම් කතා කරන්න බෑ. ඉතින් අදහස් කරන්නේ වෙන පැත්තකින් they are checking our grammatical fluency. තේරෙනවනේ? Especially whether you can talk about your using correct verb tenses about your past, present and future. තේරෙනවනේ? ඉතින් ගොඩක් වෙලාවට present tense, past tense අවශ්‍ය වෙනවා. ඒ වගේම present perfect අවශ්‍ය වෙනවා and future tense. ඒ tenses ටික විතර ඉංග්‍රීසියෙන් ඔක්කොම tenses කටපාඩම් කරගන්න අවශ්‍ය නැහැ. Okay, we need present tense. Okay, අපිට present tense අවශ්‍යයි. Okay, ඒකෙමුත් simple present tense හරි වැදගත් වෙනවා. දැන් ඔයගලන් කලින් උත්තර දුන්න මම අහපු ප්‍රශ්න වලට ගොඩක් වෙලාවට simple present tense භාවිතා කළ යුතු අවස්ථාවලදී ඔයගලන් භාවිතා කරේ present continuous. Understand? How do you spend your leisure time කියලා මම හැව්වේ. ඒක present simple present tense උත්තරයක්. But you gave answer using present continuous. The idea is gone, but you are losing marks to some extent. They're not. It was a present tense, past tense, ek avashyay, the present tense, past tense, godak avashyay, present perfect. Okay, present perfect tenses avashyay. It was the avashyay, future tense.
ඕකේ ඊට පස්සේ අපිට අවශ්‍යයි ෆියුචර් ටෙන්ස් අපි කියනවා අනාගතයක් ගැන කතා කරන්න ෆියුචර් ස්පෙකියුලේෂන් කියලා කියනවා ඒකට ෆියුචර් ටෙන්ස් අවශ්‍යයි ඕකේ ඉතින් අපේ ළමයිට බැරි ටෙන්ස් එකක් තියෙනවා මෙතන ටෙන්ස් දෙකක් තියෙනවා මොනවාද හිතෙන විදියට ඇක්ටිව් පැසිව් දෙකමත් එනවා ගොඩක් ළමයිට අමාරු ටෙන්ස් එක මොකක්ද නවින් කිව්වා ඔයගලගේ දැනුම මොනවද ලංකාවේ ළමයිට Perfect tense. Yeah. Perfect is one that you make hell of a lot of mistakes. Yeah. That is where that we have to take a lot of kinds of precautions there when talking. මොකද හේතුව අපිට ඉතින් කමන්න මේක අපේ මව භාෂාව නෙවෙයිනේ. ගොඩක් දෙනේ perfect කතාවේදී කතා කරනකොට past tense වලින් කියන්නේ. ඒතර ඒක exam එකට weird උත්තරේ. Understand? That's huge effect එකක් තියෙනවා. සමහර ප්‍රශ්න තියෙන අනිවාර්යයෙන්ම perfect වලින් කතා කරන්න ඕන. ඒකෙන් කතා නොකර ඒකට උත්තරයක් දී ගන්න බෑ. ඒ නිසා that's why I told you that they are checking our grammatical fluency. Okay. So we have to understand මොනවාද මේ questions about present tense power දැන් ඔයගලන් when you talk about your lecture එකනේ කරන්නේ අනිත ඔක්කොම භාවිතා කරේ present එකේ වැරදි ආකාරය. simple present continuous කියලා ආකාර දෙකක් තියෙනවා. ඉතින් අපි කට්ටිය හරි ආසයි present continuous. තේරෙනවද? බලමු මොකක්ද කියලා ඒ වැරද්ද වෙන්නේ කොහොමද කියලා තේරෙනවද? So then we have to understand those. එහෙනම් part 1 එකේ okay මං කියන untold purpose එක කියලා නැති purpose එක තමයි checking your basic grammatical fluency. කොහෙවත් ලියලා නැහැ මේක. Okay. But when we analyze the given questions, okay, so we can clearly say that they are checking this without telling that. Okay. Among the other, there are other aspects that checks. ඒකත් එක්ක මේකත් check කරනවා. හරි එහෙමනම් අපි ඊට පස්සේ we have to go to part 2 part 3 ඒ ආකාරයෙන් යන්න ඕනේ. අපි තව ටිකක් part 1 ඉස්සරහට යන් ඊට පස්සේ වෙලාවක් තිබුණොත් we'll come to part 3 2 and part 3. And I'll tell you how you can practice this at home and again with me. Alright, then part 1 එකේදී I'm gonna give you kind of a secret to part 1 success. Part 1 එකේ secret එක තමයි secret to a better score. Okay, is අපි කියනවා answer plus 1. මෙන්න මේක තමයි ඔළුවේ තියෙන්න ඕනේ. ඔයාගේ part 1 එකේ හොඳ ලකුණකට තියෙන එකම ක්‍රමය හොඳම ක්‍රමය in other words secret to better score answer plus 1. මොකද්ද මේකේ තේරුම answer plus 1 කියන්නේ? I go to work by bus 1 එහෙමද? මොකද්ද මේ 1 කියන්නේ? එහෙනම් මොකද්ද මෙතනදී answer plus 1 කියලා කියන්නේ? What is that? හිතා ගන්න පුළුවන්. When I ask you where do you live, what was your answer? මොකක්ද ඔයාගේ උත්තරේ? I live in Kottawa. හරිද? එතන මේ answer plus 1 කියන feature එකේ තියනවද නැද්ද? guess කරන්න පුළුවන්. Can you guess what I am talking about here? මොකද්ද මේ answer plus 1 කියලා මම කියන්න උත්සාහ කරන්නේ? දෙන්න ඕන answer තව කොටස් එකතු කරන්න කියලා. මතක තියාගන්න this is a test to conduct not to check your facts. වාගේ සාමාන්‍ය දැනුම හරි වාගේ ජීවිතයේ තොරතුරු ගැන අහන්න එකක් නෙවෙයි. Okay, facts check කරන exam එකක් නෙවෙයි. They need the language. तर හිතන්න ඔයා මෙහෙම perform කරොත් examiner අහනවා where do you live? ඔයා කියනවා in Kottawa. වචන දෙකයි මෙතන where do you live වචන පහක් හයක් තියෙනවා. How do you usually go to work? එතකොට what do you do? You say I'm a nurse. How do you usually go to work? You can say by you say by bus නැත්නම් in my car. දෙක එකක් ගන්න. Okay, yes. What do you usually do in your leisure or free time? Watching TV. එහෙම උත්තර දෙන එක හොඳයිද?
yes or no. එහෙම වුණොත් කවුද කාගේ ලැන්ග්වේජ් එක චෙක් කරන්නේ කියන්න බලන්න. The candidate is the examiner is checking candidate or candidate is checking examiner. examiner ගේ දැනුම check කරා. ඔව් ඇයි කවුද වැඩියෙන් කතා කරලා තියෙන්නේ? examiner. examiner. දැන් වචන ගත්තොත් ඔයා වචන 6ක් විතරක් ගන්න examiner වචන 25ක් විතර කතා කරලා. Then this is not the way. Then we have to understand එනම් ඔයා වැඩියෙන් කතා කරන්න ඕන examiner වඩා. එහෙන් අදහස් එන්නේ එයාව ඒ කියන්නේ එයා ඕවර් ස්පීක් කරනවා කියලා එයා නවත්තුවත් පොඩ්ඩක් ඉන්නකොට තාම ඉවර නැහැ මං කියන්න ඔහොම ඉන්න කියලා ඔයා කතා කරනවා කියලා අදහස් කරන්නේ තේරෙනවනේ. But the examiner give you a chance to speak, so you have to speak more. තේරෙනවනේ. Yes, you don't give short answers. එනම් මේ answer plus 1 කියන එක හැම වෙලාවෙම ඔළුවේ තියෙන්න ඕනේ. Now we'll understand by taking an example what is meant by answer plus 1. මේ බලන්න ප්‍රශ්න ටික. තමන් ඉස්සලාම ප්‍රශ්නේ where do you live? මෙන්න මේ these are the possible answers to this question. So read these answers ටික ටගල එකපාරක් කියව ගන්න බලන්න. Give me 1 second. Did you read the answers? Hello. Yes. So what do you think about these answers? What do you think about them? Mangana examiner, where do you live? You say first one in Kottawa. Possible answers to same question. I live in Kottawa. Or I am living in Kottawa. Or well, I'm from Kottawa, which is around 20 kilometers from here. Or well, from Kottawa, where I was born and bred. Or I'm from Kottawa, which is my native place. There must be full stop. Or well, originally I hail from Kandy, but I moved to Colombo 5 years ago because of my job or after I settled down. Now we'll evaluate one by one. Where do you live? My answer is in Kottawa. What do you think about this? It's good answer or bad answer? Hurry up. Bad. Why? Very short. Very short. Okay. Second one, I live in Kottawa. How about this? What do you think about that? Not good. Not good. Why not good? දැන් හොයන්න නෝ good කියලා. ඒකත් කෙටි වගේ ටිකක්. කෙටි වගේ. තව දෙයක් තියෙනවා මතක තියාගන්න. Where do you live? මෙතන live කියන verb එක ඇහුවේ. ඊට පස්සේ ඔයත් ආපහු කියලා තියෙනවා I live in Kottawa. පුළුවන් හැම වෙලාවෙම examiner එකේ වචන avoid කරන්න බලන්න. නැත්නම් examiner කියනවා මගේ ඉස්සරහා parrot කෙනෙක් ඉන්න කියලා. Okay, පුළුවන් හැම වෙලාවෙම you wouldn't be able to do all the time. But පුළුවන් වෙලාවෙම you can give in other words synonyms or paraphrasing උත්තර දෙන්න බලන්න. නැත්නම් they say that there's a parrot in front of me. ඒකත් හොඳ නැහැ. Next one, I am living in Kottawa. What's wrong with that? Nimesha? Is it right to say I am living? Where do you live? I am living in Kottawa. Right to say or wrong to say? Wrong. Wrong. Why? Because අහලා තියෙන present tense එකක් මෙයා present continuous එක. Yes, the question is in simple present. Where do you live? Do. Where do you live? So you are giving the answer using present continuous. I am living in Kottawa. අපිට එදිනදා කතාවේදී issue එකක් නෑ. I am going to work by bus. I am working. Understand? I am watching television in my free time. No problem. Idea is given. But if you go to official website, ඒකේ තියෙනවා examiners reports. Okay, ඒක දෙන්නේ region wise දෙන්නේ. ඉතින් මේ Indian subcontinent එකේ region එකේ තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි grammatically grammar ප්‍රශ්නයක් තමයි simple present tense ඕනි වෙලාවට present continuous භාවිතා කරන. මේකට කියනවා අතර මේගොල්ලන් කියන over reliance in කිය. ඒ කියන්නේ ඕනට වැඩි.
එකක් දෙකක් කමන්නේ සමහර තැන්වල ඇත්තටම අපි simple present වෙනකොට දැන් present continuous භාවිතා කරනවා තේරෙනවද live කියන verb එක ඇත්තටම මේක උදාහරණයක් තේරෙනවද but අපි හැම එකටම I am living I am going I am coming කියලා කියන්නේ ගමන් ඒක හරි exam එකට odd වෙනවා මොකද හේතුව ඒක නෙවෙයි අපි මේ exam එකක් කරන්නේ විශේෂම ඉන්දියන් සබ් කන්ටිනෙන්ට් එකේ මේක තියෙන ගොඩාක් ගැටලුවක් තියෙනවා. ඉන්දියාවෙන් බලන්න ගොඩක් කතා කරනකොට ඔය ටැමිල් ඇක්ටර්ස්ලා එහෙම කතා කරනකොට ඒගොල්ලන් දැන් භාගයක් ටැමිල් භාගයක් ඉංග්‍රීසියෙන් කතා කරන්නේ. මේ ING ආකාරයේ ගොඩාක් භාවිතා කරනවා. ඒක හයිලයිට් වෙලා තියෙන්නේ. දැන් මෙතනදී විතරක් නෙමෙයි අයිල්ස් වල විතරක් නෙමෙයි තව වෙනත් තැන්වලත් මේක හයිලයිට් එකක්. මේ ඉන්දියන් සබ් කන්ටිනෙන්ට් එකේදී මේ ඕවර් රිලයන්ස් ඉන් ප්‍රසන්ට් කන්ටිනියස් කියන්නේ. තේරෙනවද ගොඩාක් තැන්වල මේක හයිලයිට් වෙච්ච එකක් මේ ඒ ග්‍රැමර් ප්‍රශ්නේ. ඒක එක්සැමිනර්ස්ලා දන්නවා. ඉතින් non native native speak කෙනෙක් ඉස්සලාම මේ ඒෂියන් රීජන් එකට ආවා. ඉතින් ඒගොල්ලන් ට්‍රේන් කරනවා. ඉතින් ඒගොල්ලන් අනිවාර්යයෙන්ම කියවනවා. ඒගොල්ලන් හොයලා බලනවා ඒ රීජන් එකේ මොනවාද ප්‍රශ්න. ඒගොල්ලන් අනිවාර්යයෙන්ම දැනුවත් වෙලා එන්නේ. Understand? Because they come to assess the language. So they are highly informative about those things. Understand? ඒ නිසා ගැටලුවක් ආවොත් they will try to clear that one. ඒගොල්ලන් හරි genuine. Okay? Yes. Okay. ඒ නිසා ඒ වගේ වෙලාවකටදී definitely in one of our training program I asked some Pasimathen Denna. So he said, I'm not clear about that. I'll find out and let you know. Actually, he did that one late. He came and he found and let me know. Okay, it's kind of something like that. Okay, they are very genuine people. Pandita Kamada right මේකට කියලා වෙන උත්තරයක් දෙන්නේ because he doesn't know, he want to make sure that one then gave me the answer. It's okay. We are human. Okay. එහෙමනම් මේක භාවිතා නොකර ඉන්නක හොඳයි. මොකද හේතුව මේ තියෙනවා ගැටලුවක් over reliance in present continuous කිය. තේරෙනවද? එකක් දෙකක් ආවට කමන්න ඔක්කොම I am going, I am meeting, you are reducing the quality of your language. එහෙනම් දැන් first තුනේම අපි දැක්ක ගැටලු. Next one, well, I'm from Kottava, which is around 20 kilometers from here. Is it okay to say or not okay to say this way? මේ උත්තරේ ගැන මොකද හිතෙන්නේ? This is okay to some extent. I am Kottava මං add කරලා තියෙනවා. මෙතන well, I am from Kottava. The answer, this is the one මං කිව්වා. So you add something. Okay, well, I am from Kottava, which is around 20 kilometers from me. ඉතින් හරි දුර කියන්න ඕනේ නැහැ. හැබැයි මේක වකන් දෙකකට කැඩුවත් ලස්සන නැහැ. Well, I am from Kottava, it is around 20 kilometers from me. ඒකත් ලස්සන නැහැ. ඒක එකතු කරලා කියනවා well, I am from Kottava, which is around 20 kilometers from me. A nice answer. Second one, well, from Kottava, මං කෙටියෙන් කියනවා. Well, from Kottava, where I was born and bred. අපි ස්ථානයක් විස්තර කරන්න where කියලා ගන්නවා in which කියන එක or at which I was born and bred කියන්නේ idiom එකක් be born and bred කියනවා ඉපදී හැදී වැඩෙන in other words my native place ඒක හොඳ උත්තරයක් පිළිගන්න පුළුවන් next one I'm from Kottava which is my native place so I'm from Kottava අපි ගැන විස්තරයක් කරා then that is also nice answer එමනම් these are very good answers for IELTS. Okay, yes, this one may take error methoding here is okay, this one. Or we can say kind of a big high flying answer advanced matame. Well, originally I hail from Canada. Sorry, I hail when no ed kapan mata වැරදීමක් ලා typing mistake එක. I hail from Canada. Hail කියන්නේ පැවතෙනවා. මම පැවතෙන්නේ කැන්ඩි වලින්. ඒ කියන්නේ මගේ parents ලා ඒගොල්ලන් ඉන්නේ කැන්ඩි වල. මම කැන්ඩි වල ඉපදුන කෙනෙක්. But I moved to Colombo 5 years ago. මං කොළඹට ආව අවුරුදු 5කට කලින් හේතුව because of my job. එහෙම නැත්තම් කියන්න පුළුවන් because of වෙනුවට කියන්න පුළුවන් after I settled down, that means after I got married. එහෙනම් these answers are very good. Instead of saying I'm in Kottava, I live in Kottava, I am living in Kottava. If you ask where do you live, you should try to answer this way. Well, I'm from Kottava, which is around 20 kilometers from here. Or well, from Kottava, where I was born and bred. Or well, I'm from Kottava, which is my native place. Or well, originally I hail from Kandy, but I moved to Colombo 5 years ago because of my job or after I settled down. So these are the kind of a good answers that you have to practice. If we can use idioms,
if we can use phrasal verbs, very good. ඉතින් අපි කිසියම් ආකාර ප්‍රමාණයක් පාඩම් කරන්න උත්සාහ ගමු. ඒ කියලා ඉතින් ඉඩියම් පාඩම් කරන්න ඕනේ කියලා තියෙන ඉංග්‍රීසි හැම ඉඩියම්ස් එකම පාවිච්චි කරන්න අවශ්‍ය නැහැ. මොකද ඒක ඔක්කොම පාවිච්චි කරන්න බැරි වේවි. But we must develop our expression. තේරෙනවද? මොකද idioms and phrasal verbs කියන්නේ මේ භාෂාවේ අනිවාර්ය අංගයක්. විශේෂයෙන්ම phrasal verbs පස්සේ අපි ඒවට එනවා ටිකෙන් ටික. But try to give kind of a new natural answer like that. එහෙමනම් මෙතනින් පස්සේ හතරවෙනි එකෙන් පස්සේ අපිට තියෙනවා මොකක්ද? answer plus one feature. That is the success, that the secret that you are going to achieve good marks. ඉතින් අදහස් වෙන්නේ හැම ප්‍රශ්නයකටම මේ ආකාරය එක්ස්ටෙන්ඩ් කරනවා. You can keep that pace එක වෙනස් වේගය. සමහරට short answer එකක් දෙන්න පුළුවන් එකට. For example, ආපස්සට y කියලා අහන්න පුළුවන් part 1 එක. Then you give the answer. For some you give long answer. Okay. සමහර වෙලාවට ඔයාට උත්තරේ well I am from කොට්ටාව කියලා යනකොට ඔයා exam එක නවත්තාවේ. ඊට පස්සේ exam එක දන්නවා ෆීල් එකෙන් ඔයා වෙලාව දුන්නොත් ඔයා කතා කරනවා. මොකද කලින් ප්‍රශ්න වලට එහෙම උත්තර දුන්නා. එතකොට ඔයා නවත්තනවා ඔයාට වැඩි වෙලාවක් කතා කරන්න දෙන්න. එහෙමනම් that is the way to tackle part 1. part 1 tackle කරන්නේ answer plus one key. Understand? ඒක ඔළුවේ තියාගන්න. Practice that way and I'll show you how to record your answers and what are the questions. I'll be giving that one. Then you use these questions, record your answers and send it to me. I'll check and give you and I'll show you the mistakes that you make in terms of grammar and other vocabulary, collocations. අපේ වට ගමු. ඇත්තට අපිට පුළුවන් නම් intonation part එක පවා ගන්න පුළුවන් නම් හොඳයි මෙතෙන්ට. but අපි පස්සේ ඉගෙන කතා කරමු. what are these called intonation? ඒකට අපි පස්සේමු දැනට. but and we have some kind of a better pronunciation as well. ඉතින් මේ කතා කරන විදිහ හොඳටම ඇති. තේරෙනවනේ? no problem without making unnecessary mistakes if we speak hard. ඒ වගේම මතක තියාගන්න ගොඩාක් වේගෙන් කතා කරන්න අවශ්‍යතාවයකුත් නැහැ. Understand? ඉංග්‍රීසි භාෂිකයෝ කතා කරන වේගෙන් කතා කිරීමයි අපි වේගෙන් කතා කිරීමයි දෙකක්. තේරෙනවනේ? ඒක නිසා ඒක නෙවෙයි ඉංග්‍රීසි භාෂිකයෝ කියන දේ අපිට තේරෙන්නේ නැතු වුණාට අපි කියන එයාට වේගෙන් කතා කරනවා කියලා ඒක වෙන එකක්. තේරෙනවනේ? Okay, now for example if I can say පුංචි වගන්තිය he said the gate කියලා ගත්තොත් okay අපි මේක වේගෙන් කියන්න ගියොත් okay අපි මේක වේගෙන් කියන්න ගියොත් okay we might say he said the gate, he said the gate, he said the gate කියලා වේගින් කියයි. Okay, එතකොට සුද්ධ කියන native speak කියන මට තේරෙන්නේ නැහැ කතා කරන්නේ. You are speaking very fast. Okay, he said the gate. Okay, එතකොට එයා කියනවා no, you are speaking very fast, I can't understand what you are talking about. මේක හරි අපේ ඉංග්‍රීසි intonation යනවා නම් මේකට අපිට ඇහෙන්නේ he said the gate. okay මෙතන ඉස්සර the ඉන්න ඕනේ. මෙතන the ඉන්න ඕනේ. He's at the gate or he's at the gate නෙවෙයි මේක ඇහෙන්නේ he said the gate. මේ is at කියන එක sat කියලා එකතු වෙන ඇහෙන්නේ මේක is එක මෙලා his වෙනවා at එක මේකට එකතු වෙනවා. ඒතර ඇහෙන්නේ he said the gate. ඒතර බලන්න he said the gate කියන එකයි he said the gate කියන එකයි or he is at the gate කියන එකයි he said the gate කොච්චර වෙනසක් තියෙනවද? තේරෙනවද? ඒතර ඉංග්‍රීසි භාෂාවේ කතා කරන intonation එක he said the gate. එක අතාකාරය වගන්තියක් න okay yes so that is what we call intonation. Okay පස්සේ අපි එතෙන් දෙමු something too much at this moment. Okay but try to first අපි උත්තර දෙන්නකෝ පස්සේ අපි ඒක හදාගන්න අවශ්‍යයි. Okay the marks are there for pronunciation. So pronunciation කියන්නේ එකක් උච්චාරණය අනික වචන උච්චාරණය අනික intonation pattern එක. දැන් ගොඩක් වෙලාවට අපිට අවශ්‍ය නැහැ ඇමරිකානු කෙනෙක් විදිහට කතා කරන්න උත්සාහ ගන්න. ඉංග්‍රීසි කෙනෙක් විදිහට කතා කරන්න උත්සාහ ගන්න ඕනේ. what is called global English. global English කියන්නේ අපි ඇමරිකානු කෙනෙක් වගේ කතා කරන්න උත්සාහ ගන්නෙ නැහැ. අපි බ්‍රිටිෂ් කෙනෙක් වගේ කතා කරන්න උත්සාහ ගන්නෙ නැහැ. but using kind of a standard pronunciation එක අරගෙන අර අපි කියන intonation patterns එක තියෙනවා. ඒක හරියට තියාගෙන කතා කරොත් ඇති. ඒතර අපි ලංකාවේ ලොකු ඉෂුව එකක් නෑ ළමයි කතා කරනකොට ඉංග්‍රීසි භාෂාවට තේරුම් ගන්න පුළුවන්. තේරෙනවා? yes ඒ නිසා ඉන්දියා චීනය වගේ යට ගොඩක් ප්‍රශ්න තියෙනවා. තේරෙනවා? ඒගොල්ලන්ගේ R නැහැ. ඉන්දියන් කට්ටිය කතා කරනකොට R එක රවුම් වෙලා එනවා ගවර්න්මන්ට් අරවම. ඒ ප්‍රශ්න අපිට ගොඩක් අඩුයි. තේරෙනවද? there are problem with us but we don't have that much problems. okay ඒ නිසා ලොකු ඉෂුව එකක් නෑ අපිට කරගෙන යන්න පුළුවන්. තේරෙනවද? හරි. එමනම් part 1 ටිකට ඔච්චරයි මතක තියාගන්න. එමනම් හැම වෙලාවෙම උත්සාහ ගන්න ඕනේ develop
answer plus one strategy. Understand? That's the secret to part 1 success. එහෙනම් දැන් උත්තර දෙනකොටත් බලන්න කොහොමද අපි ඇඩ් කරන්නේ කියලා. Later we'll be discussing මොනවාද grammar, කොහොමද අපි උත්තර දෙන්නේ, මොන වගේ ප්‍රශ්න අහන්නේ. හරි, is that clear? මේ ටික හරිද? Okay. Any clarification? Yes. No. Okay, then we can move to part 2. අපි දැන් part 2 එකට move වෙමු.